Hi everyone. හරි අපි එහෙමනම් මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ පුතාලා අපේ රිවිෂන් පාඨමාලාවේ PQ6 කියන පේපර් එක තමයි අපි සාකච්ඡා කරන්නේ. Practical questions paper 6 තමයි අපි සාකච්ඡා කරන්නේ. මේකෙන් මේක ඇවිල්ලා රජය සහ ව්‍යාපාර පාඩමට අදාළව අපි ලබා දීපු ප්‍රශ්න පත්‍රයක් ඔයගලන්ට මේකේ දැන් TQ paper එක පුතාලා ලියලා ඇති. ඒකේ උත්තර ටික විතරයි බලන්න තියෙන්නේ. හරි ගෙදරට ඉන්නේ ඒක නිසා දැන් වැඩි වැඩක් නැති නිසා මම හිතන්නේ මුළු දවසම ඔයගොල්ලෝ අධ්‍යාපන වැඩවල තමයි මම හිතන්නේ නිරත වෙන්නේ. සර්ලත් ඉතින් සෑහෙන වැඩ ප්‍රමාණයක් තියලා තියෙන්නේ. හුස්මක් අටක් ගන්න විදිහක් නැහැ. ඒ වැඩ මම හිතන්නේ දෙනකන් ළමයි බලාගෙන ඉන්නේ ඒව කරන්න. නේද? එතකොට අපි කතා කරන්නේ මේ PQ6 කියන පේපර් එකට තමයි උත්තර සාකච්ඡා කරන්නේ. මේකෙන් ආවරණය වෙන්නේ රාජ්‍ය සහ ව්‍යාපාර පාඩමේ පාරිභෝගික ආරක්ෂණය කියන මාතෘකාව තමයි අපි ආවරණය කරන්නේ. හරි දැන් ඔබ දන්නවා දැන් මේ පාරිභෝගික ආරක්ෂණය කියන පාඩමේ තියරි පපසරිය කොයි වගේද කියන එක. ඒකේ මේකේ තියරිටිකල් පාර්ට් එකේදී තියරි කොටසදී තියෙනවා ළමයි පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ මොකක්ද? යන කුමක්ද? ඊට පස්සේ තව පාරිභෝගික ආරක්ෂණයේ මට්ටම් මොනවද? ඒ වගේම පාරිභෝගික අයිතිවාසිකම් වෙන්නේ මොනවද? ඒ වගේම පාරිභෝගික වගකීම් වෙන්නේ මොනවද? යනාදී කාරණාවන් සහ ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සඳහා තියෙන බලධාරී ආයතන සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි සාමාන්‍ය එක්සෑම් එකේදී අහන්නේ. ඒ තමයි තියරි වටපිටාව වෙන්නේ. මේ අපි සාකච්ඡා කරන්නේ මේක ප්‍රැක්ටිකල් පැත්ත තමයි සාකච්ඡා කරන්නේ. අපි වැඩි කතා බතා නැහැ. කෙලින්ම ප්‍රශ්න වල උත්තර ටික බලමු. දැන් තියරි කොටස් ටික ඔයගොල්ලෝ TQ පේපර් එකේ සාකච්ඡා කරගන්න ඕන නේද? බලනවානේ උත්තර. පහත දැක්වෙන්නේ විවිධ විසමාචාර සඳහා උදාහරණ කීපයකි. ඒවා කවර වර්ගයේ විසමාචාර වලට ඈත්තේද දක්වන්න. කවර වර්ගයේ විසමාචාර වලට ඈත්තේද දක්වන්න. අපි දන්නවා විසමාචාර කිව්වහම භාණ්ඩ බාල කරනවා, මිල වංචා කරනවා, කිරුම් මිනුම් වංචා කරනවා, පාරිභෝගිකයන් නොමග යවනවා. නේ ඒ වගේ විවිධ මිල සන්දානගත වෙනවා. කළු කඩ මිල දානවා. ඒ වගේ එක එක ක්‍රම සහ විධි තියෙනවා පාරිභෝගික විසමාචාර වලට ලක් කරන්න. ඒකේ පළවෙනි එක පාම් පිටි මිශ්‍ර කරලා 3-5 පැකට් තොගයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට සූදානම් සිටි පාරිභෝගික පිරිසක් සූදානම් සිටි පිරිසක් පාරිභෝගික අධිකාරිය අත්අඩංගුවට ගෙන ඇත. එහෙනම් මොකක්ද? භාණ්ඩ බාල කිරීම. භාණ්ඩ මිලදී ගත්තට ඉතිරි මුදල් ලබා නොදී ටොපි චොක්ලට් ගිනි පෙට්ටි වගේ භාණ්ඩ දෙන අය ඉන්නවා. ඒවට කියන්නේ මොකද්ද? මිල වංචා කිරීම. SLS ලාංඡනයේ අනිවාර්යන පානීය ජල බෝතල් එම ලාංඡන නොමැතිව අලෙව කිරීම මොකද්ද? ඒකත් භාණ්ඩ බාල කිරීම. බාල භාණ්ඩයක් වෙන්නේ නැත්නම් ඒකනේ SLS නැත්තේ. මිල ලේබලේ වෙනස් කර අලෙව කිරීම මිල වංචාවන්. account පන්තිය සඳහා කාඩ් පත ලබා ගැනීමට BS කාඩ් පත ඒක හදාගන්න. account පන්තිය සඳහා කාඩ් පත ලබා ගැනීමට BS කාඩ් පත ලබා ගැනීම අනිවාර්ය බව උපකාර පන්තියකින් පැවසුවේ. ඒ කියන්නේ BS උයි accounts උයි කරන්නේ කවුරුහරි එක සර් කෙනෙක් වෙන්නේ නැති. එයා කියනවා එයාගේ BS පන්තියට කට්ටිය එන්නේ නැති හින්දා accounts හොඳ හින්දා සමහරට එයා කියන accounts එනවා නම් BS එන්න ඕනේ කියලා. තේරෙනවද? එතකොට මොකක්ද ඒකට කියන්නේ? කොන්දේසි සහිතව අලෙවි කිරීම කියලා කියන්නේ. ඒක විසමාචාරයක්. කොන්දේසි සහිතව අලෙවි කිරීම. right. පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා මෙරට පවතින ප්‍රධාන පනත් සහ ඒ සඳහා පිටව ඇති බලධාරී ආයතන බැගින් සඳහන් කරන්න. පනත්වල අංක ඕනේ අංක නැතුව ලියන්න. ප්‍රධාන පනත් තමයි ප්‍රධානම පනත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. කෙටි කරලා ලියන්න ළමයිනේ දිග වැඩිනේ දන්නවනේ ඔයා කෙටි කරන විදිය දන්නවා. පළවෙනි අකුරු දෙක ගත්ත වචන දෙකේ පිළිබඳ අධිකාරී පනත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. බලධාරී ආයතනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත. බලධාරී ආයතන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඊට පස්සේ ශ්‍රී ලංකා ඖෂධ හා විලවුන් උපකරණ නියාමන අධිකාරිය. ඖෂධ හා විලවුන් උපකරණ නියාමන අධිකාරිය. බලධාරී ආයතනයේ සොරියා පනත තමයි ඖෂධ හා විලවුන් උපකරණ පනත. ඖෂධ හා විලවුන් උපකරණ පනත.
බලධාරී ආයතනය ශ්‍රී ලංකා ඖෂධ හා වෙළඳ උපකරණ නියාමන අධිකාරිය. ප්‍රධාන පනත ජාතික පාරිසරික පනත. බලධාරී ආයතනය මධ්‍යම පරිසර අධිකාරිය. ඊට පස්සේ මිනුම් ඒකක හා ප්‍රමිති සේවා පනත. මිනුම් ඒකක හා ප්‍රමිති සේවා පනත. ආයතනයේ බලධාරී ආයතනය මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව. මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව. රයිට්. ඊට පස්සේ කියනවා පහත දිනයන් නම් කරන්න කියලා. පහත දිනයන් නම් කරන්න පළවෙනි එක තමයි ලෝක පාරිභෝගික දිනය මාර්තු 15. මාර්තු 15. ඊළඟ ලෝක ප්‍රතිපත්ති දිනේ නෙමෙයි පුතේ ලෝක ප්‍රමිති දිනේ වෙන්න ඕන. ලෝක ප්‍රමිති දිනය ඔක්තෝබර් 14 මේ මාසේ ආවේ. ඔක්තෝබර් 14. එතකොට මේ ප්‍රමිති සතිය නැත්තම් තත්ත්වපාලන සතිය වෙන්නේ ඔක්තෝබර් 14 ඉඳලා 21 වෙනකම්. ඔක්තෝබර් 14 21. right. ඊට පස්සේ හතරවෙනි පස්සේ ආන ඔබගේ ගමේ සිල්ලර වෙළඳසලක් පවත්වාගෙන ජුවානිස් මහතාගේ කඩේට ගොඩ වූ පසු පුවත්පතක ලිපියක් කියවමින් සිටි ඔහු මේ මම කියව සිටියේ පාරිභෝගික ආරක්ෂණය කියන ලිපිය. අනේ පුතේ මොකක්ද ඒකේ තේරුම? ඒකෙන් අපිට අත්වන ප්‍රතිලාභය මොකද්ද? ඕක අපිට වැඩක් තියනවද කියලා ප්‍රශ්න වැලක් අහනවා ඔයාගේ. මොකද්ද ඕකෙන් තියෙන ප්‍රයෝජනේ? පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකද්ද කියලා අහන. මොකද්ද පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ? තමන් ගෙවන මිලට සරල තෘප්තියක් ලැබෙන පරිදි. හරි තමන් ගෙවන මිලට සරල තෘප්තියක් ලැබෙන පරිදි. හරි පාරිභෝගිකයාට නීතිය මගින් ලබා දෙන ආරක්ෂාව තමයි පුතා පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ. තමන් ගෙවන මිලට සරල තෘප්තියක් ලැබෙන පරිදි සහ සෞඛ්‍යමය සහ මූල්‍යමය වශයෙන් සිදුවන පාඩුව අවමෝන පරිදි රජයේ ආයතන හෝ බලධාරී රජයේ ආයතන හෝ නීති මගින් ලබා දෙන ආරක්ෂාව තමයි පාරිභෝගික ආරක්ෂණයක් කියලා කියන්නේ. ඒක ඉතින් සරලව කිව්වත් විභාගෙදී ඇති. පාරිභෝගිකයා ගෙවන මිලට සරල තෘප්තියක් ලැබෙන පරිදි නීතිමය වශයෙන් ලබා දෙන ආරක්ෂාව තමයි පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ. ඉතින් ඒක උත්තරේ එක කොටසකට ඒක එන්න ඕන. ඊට පස්සේ ඒකෙන් අත්වන ප්‍රතිලාභය අහනවා ව්‍යාපාරිකයාට. ඒකක් තමයි තමන්ගේ පාරිභෝගිකව ආරක්ෂා කරාම පාරිභෝගික පක්ෂපාතීත්වය වැඩි වෙනවා. ව්‍යාපාරය පිළිබඳ විශ්වාසන්තභාවය වැඩි වෙනවා. ඒකෙන් විකුණුම් වර්ධනය කරගන්න පුළුවන්, ලාභය වර්ධනය කරගන්න පුළුවන්. ව්‍යාපාරික ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමෙන් නේද? ව්‍යාපාරයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමෙන් අපිට පුළුවන් තරඟිට සාර්ථකව මුහුණ දෙන්න. ඒ වගේම නීතිමය වශයෙන් ඇතිවන බාධක පාරිභෝගික ආරක්ෂණ සමිති වලින් ඇතිවන පීඩනය වගේ දේවල් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙම ලියන්න. ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබෙන පරිදි ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබෙන පරිදි පාරිභෝගිකයාට නීතිමය වශයෙන් ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබෙන පරිදි පාරිභෝගිකයාට නීතිමය වශයෙන්
ලැබෙන ආරක්ෂාව. ලැබෙන ආරක්ෂාව. පාරිභෝගික ආරක්ෂණය ලෙස. ලැබෙන ආරක්ෂාව පාරිභෝගික ආරක්ෂණය ලෙස හැඳින්විය හැක. හැඳින්විය හැක. එසේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මගින් එසේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මගින් එසේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මගින් පහත ප්‍රතිලාභ ව්‍යාපාරිකයෙකුට අත්වේ. පහත ප්‍රතිලාභ ව්‍යාපාරිකයෙකුට අත්වේ. අංක 1 පාරිභෝගික විශ්වාසය සහ පක්ෂපාතීත්වය වැඩි වේ. පාරිභෝගික විශ්වාසය සහ පක්ෂපාතීත්වය වැඩි වේ. අංක 2 නීතිමය ගැටලු අවම වේ. නීතිමය ගැටලු අවම වේ. අංක 3 තරඟයට සාර්ථකව මුහුණ දිය හැක. තරඟයට සාර්ථකව මුහුණ දිය හැක. ඒ වගේම ප්‍රමිත සහ ඇගයීම්. ප්‍රමිත සහ ඇගයීම්. ලබා ගැනීම පහසු වේ. ප්‍රමිත සහ ඇගයීම් ලබා ගැනීම පහසු වේ. right. ඒ තමයි පිළිතුරු පුතේ. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නට එන්න. පාරිභෝගිකයෙකු කිසියම් වෙළඳසැලකට හුරු වූ පසු එම ස්ථානයට නිතර ගනුදෙනු කිරීමට යාම පාරිභෝගික පක්ෂපාතීත්වය කියලා තමයි කියන්නේ. නිතරම එක තැනකට යනවා නම් ඒකට කියනවා පාරිභෝගික පක්ෂපාතීත්වය කියලා. යහපත් පාරිභෝගික ආරක්ෂණයක් පවත්වා ගැනීම තුළින් පාරිභෝගිකයට කවර ප්‍රතිලාභ ලැබේද කියලා අහනවා. කියන්නේ පාරිභෝගිකයට අත්වන ප්‍රතිලාභ අහනවා පාරිභෝගික ආරක්ෂණය තුළින්. ලියන්න පළවෙනි එක. ගෙවන මිලට සරිලන තෘප්තියක් හිමිවීම. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. හරි ප්‍රමුඛතම දේ. ගෙවන මිලට සරිලන තෘප්තියක් හිමිවීම. ඊළඟට තව සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි හානි අවම වීම. සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි හානි අවම වීම. ඒ වගේම තව
මූල්‍යමය පාඩු අවම වීම. මූල්‍යමය පාඩු අවම වීම. මූල්‍යමය පාඩු අවම වීම. ඊට පස්සේ තව එකක් වැඩි විශ්වාසයකින් යුතුව වෙළඳපොලේ කටයුතු කළ හැකි වීම. වැඩි විශ්වාසයකින් යුතුව වෙළඳපොලේ කටයුතු කළ හැකි වීම. වැඩි විශ්වාසයෙන් යුතුව වෙළඳපොලේ කටයුතු කළ හැකි වීම. ඒ වගේම කිසියම් අක්‍රමිකතාවයකදී ලබාගත හැකි නීතිමය ආවරණය. ඒ රටේ නීති හොඳ නිසානේ ඒක. එහෙම ආවරණයක් ගන්න පුළුවන් වෙන්නේ. කිසියම් අක්‍රමිකතාවයකදී ලබාගත හැකි නීතිමය ආවරණය වැඩි වීම. කිසියම් අක්‍රමිකතාවයකදී ලබාගත හැකි නීතිමය ආවරණය වැඩි වීම. නීතිමය ආවරණය වැඩි වීම. right ඒ වගේ ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ ප්‍රතිලාභ තමයි තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නයද අපි දන්නවා පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුමක් තියෙන්න ඕන කාටද? දරුවන්ට. හරිද? ඒකේ ඒ කියන්නේ පාරිභෝගික අයිතිවාසිකම් කිව්වහම ළමයිනේ පාරිභෝගික අයිතිවාසිකම් ලෝකෙට ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන පාර්ශ්ව දෙක තමයි. එකක් තමයි ජෝන් එෆ් කෙනඩිගේ අයිතිවාසිකම් පුතාලගෙන් අහනවා. ඒ වගේම පාරිභෝගික ජාත්‍යන්තරයේ විසින් ඉදිරිපත් කරපු අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම පුතාලගෙන් අහනවා. ජෝන් එෆ් කෙනඩි ඉදිරිපත් කරලා තියෙනවා මොකද්ද? අපිට ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය තියෙනවා. ඒ වගේම අපිට ළමයි සවන් යොමු කරවා ගැනීමේ අයිතිය තියෙනවා නේද? ඒ වගේම අපිට තව තියෙනවා තෝරා ගැනීමේ අයිතිය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම තොරතුරු දැන ගැනීමට අයිතිය තියෙනවා. තොරතුරු දැන ගැනීමට අයිතිය තියෙනවා. පාරිභෝගික ජාත්‍යන්තරය ප්‍රකාශ කරලා තියෙනවා අපිට වන්දි ලබා ගන්න අයිතිය තියෙනවා. ඒ වගේම සුවදායක පරිසරයක ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒ වගේම පාරිභෝගික අධ්‍යාපනය සඳහා අනිවාර්යයෙන්ම අපිට අයිතිය තියෙනවා. ඒ වගේම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අයිතිය තියෙනවා. මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ අයිතිය තියෙනවා. ඔන්නෝව තමයි සාමාන්‍යයෙන් තියෙන අයිතිවාසිකම් වෙන්නේ මේ මූලික වශයෙන්ම පාරිභෝගික ජාත්‍යන්තරය සහ ජෝන් එෆ් කෙනඩි ඉදිරිපත් කරපු අයිතිවාසිකම් වෙන්නේ. ඉතින් ඊළඟට තව පුතාලට අවබෝධයක් ඇති පාරිභෝගික වගකීමුත් තියෙනවා. ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා. එක තමයි අපි භාණ්ඩයක් ගන්නකොට හොඳට හොයලා බලලා විචාරාත්මක අවබෝධය සහිතව මේ භාණ්ඩය මිලදී ගන්න ඕන. ඒ වගේම අපිට ළමයි ක්‍රියාකාරී සහභාගීත්වය කියන එක වැදගත් වෙනවා. මොන හරි දෙයක් කරනකොට පාරිභෝගික විදිහට එකතු වෙලා ඒ වැඩේ කරන්න සහභාගී වෙන එක. ක්‍රියාකාරී සහභාගීත්වය. ඒ වගේම තව විචාරාත්මක අවබෝධය, ක්‍රියාකාරී සහභාගීත්වය, ඒ වගේම තව ගත්තාම ළමයි අපි සමාජය පිළිබඳ සැලකිලිමත් වීම, ඒ වගේම පරිසරය පිළිබඳව සැලකිලිමත් වීම, ඒ වගේම පාරිභෝගික විදිහට එක්සත් වීම, එක්සත්ව කටයුතු කිරීම නැත්තම් සහයෝගීතාවය කියන ලක්ෂණේ වැදගත් වෙනවා. මෙන්න මේවා තමයි වගකීම් වෙන්නේ. මේ ටික දැන ගැනීම මේ පාරිභෝගික ආරක්ෂණය කියන පාඩමට හරියම වැදගත් කොටසක් වෙනවා. අපි මේ 6 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන මේ කොටසෙන් අහලා තියෙන්නේ. පහත දැක්වෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධ සිදුවීම් කීපයක්. එහිදී නිරූපණය වන අයිතිවාසිකම් මොනවාදයි සඳහන් කරන්න. ඒ ප්‍රදේශයේ ගල් කඩන ස්ථානයක බෝර දැමීම නිසා අවට ගෙවල් වල බිත්ති පුපුරා ටයිල් ගැලවිලා තියෙනවා. හරි. මිනිහෙන් නිදාගෙන ඉන්නකොට
බිත්ති පුපුරලා ටයිල් ගැලවෙනකොට ඒ මිනිහා හිතනවා තමන්ව මේ අවීචි මහා නරකාදීට ඇදගෙන යන්න හදන්නේ පොළව පලාගෙන කියලා. හැබැයි පොළව පැල්ලලා තියෙන්නේ එහෙම තමන් කරපු පව් නිසා නෙමෙයි අවට බෝර දාන නිසා. ඒතකොට කඩ වෙන අයිතිවාසිකම් මොකද්ද? සුවදායක පරිසරයක ජීවත් වෙන්න තියෙන අයිතිය කඩ වෙනවා. ඇන්දාස් කාමන් ප්‍රදර්ශනාගාරයේ යට ඇඳුමක් මිලදීගෙන. ඒ ඇඳිපසු ලලිතාට ශාරීරික කොහේ ආසාත්මිකතාවයක් ඇති වෙලා. ඒ කියන්නේ යට ඇඳුම ඇඳලා ශාරීරික ආසාත්මිකතාවය. ඒ කියන්නේ යට ඇඳුම ඇඳලා මේ කම්මුලේ පළු ඇවිල්ලා. ඒක තමයි ආසාත්මිකතාවය. අතර ඇය පරීක්ෂා කරු වෛද්‍යවරු කියා සිටි ඇයට දරුවන් සෑදීමේ ප්‍රවණතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ දරුවෝ හදන එකට බලපෑමක් වෙලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම යාට වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම තියෙනවා. එක දරුවෙට ලක්ෂ 10 ගානේ ගෙවන්න කියලා ඉවරලා නඩුකාරයා තීරණය කරනවා ලලිත ගහන කොච්චර ළමයි හදනවද කියලා. ලලිත කියනවා 20ක් කියලා. අතින් පයින් යන්නේ නැහනේ. කොහොමත් එකයි. පාසලේ පුස්තකාලට අවශ්‍ය පොත් ලැයිස්තුව ඔබගේ ව්‍යාපාර අධ්‍යයනය බාර වෘත්තීය විසින් පාරිභෝගිකය සහ ආරක්ෂා වන පොත් කටලේ ඇතුළත් කරත් විදුහල්පතිතුමිය ප්‍රකාශ කළේ ඔය පොත් ළමයි කියවන්නේ නැති නිසා පුස්තකාලයේ පාළුවට යන බවයි. එබැවින් සුජීව ප්‍රසන්න ආරච්චිගේ ඕලු නවකතාවේ 1 සිට 42 දක්වා පොත් පෙළ ඇතුළත් කරන 1 ඉඳලා 42 දක්වාම ඕලු එකේ දානවා. පාරිභෝගික අධ්‍යාපනයට අපිට දෙන අයිතියමක් වෙනවද? නැති වෙනවා. පාරිභෝගික අධ්‍යාපනයට අයිතිය නැති වෙනවා. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානට ගිය ඔබට එන්නතක් විදීමට අවශ්‍ය බව පැවසූ විට වෛද්‍යවරයා කාමරයට ගොස් එන්නතක් සිලින්ඩරයට පුරවාගෙන පැමිණි පසු ඒ එන්නත් කිරීමට තත් කිරීමට ඔයා විරුද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා දැක්කේ නෑනේ මේ සිලින්ඩරේ කඩනවා අලුත් පැකට් එකේ ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය. ගම් වතුරින් අනාථ වූ පිරිසකට රජයේ කිසිදු ආධාරයක් සපයලා නැහැ. මොකද මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය. ප්‍රධාන මාර්ගයේ අසල ඇති වෙළඳාමෙන් නිරත වන පුද්ගලයෙකු විසින් අඹ අලෙවි කරන අතර අවශ්‍ය අඹ ඔහු විසින් පාරිභෝගිකයට සපයනවා. එයා තෝරන්න දෙන්නේ. එයාමයි සපයන්නේ. තෝරා ගැනීමේ අයිතිය. අම්මා විසින් පොළෙන් රැගෙන ලාභදායී බාර සබන් කැටය තෙල් කඩදාසියක පමණක් ඔතලා තියෙනවා. නමක් ගමක් නැහැ. හරි අපි මූණේ ගානවා. හරි මූණේ ගන්න දෙයක් නැහැ. හරි අපි කණ්ණාඩියෙන් ඒ සබන් ගාලා කණ්ණාඩියෙන් අපි මේ මූණ බලනකොට කණ්ණාඩිය පුපුරනවා. කණ්ණාඩියට එපා වෙලා අපේ මූණ. හරිද? එහෙනම් මොකද තොරතුරු දැන ගැනීමේ අයිතිය. ප්‍රදේශයේ ඇති සිල්ලර කඩයක් මගින් පාසල් සිසුන්ට නීති විරෝධී භාණ්ඩ අලෙවි කරන බව පොලිසියට ඇමතුමක් ලබා දී පැවසුවත් ඔවුන් ප්‍රකාශ කරේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා කඩේ පරීක්ෂා කර නොහැකි බවයි. කඩෙන් ඒගොල්ලෝ පගාව අරගෙන. මොකද්ද? සවන් යොමු කර බා ගැනීමේ අයිතිය කඩ වෙනවා. නොමයි ඔගේ හැටි. ඊට පස්සේ අහනවා වර්තමානයේදී අවශ්‍ය වන්නේ පුතා මේක 2020 විභාග ප්‍රශ්නට ආවා. මේ අන්තිම ප්‍රතිබ්බ විභාගෙට. වර්තමානයේදී අවශ්‍ය වන්නේ තාර්කික පාරිභෝගික ප්‍රජාවක් බිහි කර ගැනීමයි. ඒ ඔබේ වගකීම වී යුතු බව නව රජයේ පාරිභෝගික අමාත්‍යවරයා වන එස්.පී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. එෙහිදී මාධ්‍යවේදියෙකු කවුද සර් තාර්කික පාරිභෝගිකයා කියන්නේ ප්‍රශ්න කළේය. එම මාධ්‍යවේදියා ඔබගේ මිතුරෙකි. නෑ ඔබ එම මාධ්‍යවේදියා මිතුරෙකි ඔබ අපේක්ෂා කරන පිළිතුර කොහොමද කියලා අහනවා. තාර්කික පාරිභෝගිකයෙක් කියලා කියන්නේ කවුද කියලා අහනවා. ඒ තාර්කික පාරිභෝගිකයෙක්ගේ ලක්ෂණ ටිකක් තමයි ලියන්න පුළුවන් වෙන්නේ. හරි? මෙව ලියන්න. තාර්කික පාරිභෝගිකයෙක්ගේ ලක්ෂණ කීපයක් අපි ලියමු. සමාජීය පිළිබඳව සැලකිලිමත් වීම, සමාජීය පිළිබඳව සැලකිලිමත් වීම, අන් පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් වීම, අන් පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් වීම, තම අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් වීම, තම අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් වීම, විසමාචාර පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීම. ඒ පොයින්ට් ෆෝම් එකේ ලියන්නේ විසමාචාර පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීම. ඊළඟ පොයින්ට් එක යනාදිය මෙන්ම ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබිය හැකි. ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබිය හැකි.
භාණ්ඩ තෝරා ගන්නා පාරිභෝගිකයෙකි. භාණ්ඩ තෝරා ගන්නා පාරිභෝගිකයෙකි. right ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය අහනවා තාර්කික පාරිභෝගිකයෙක් ලෙස ස්වයං ආරක්ෂාව සලසා ගැනීම ප්‍රධාන වගකීමකි. එසේ ස්වයං ආරක්ෂාව යටතේ ඔබ විසින් පරිගණකයක් මිලදී ගැනීමේදී කුමන අයුරින් හැසිරිය යුතුද කියලා අහනවා ස්වයං ආරක්ෂාව යටතේ. දැන් ස්වයං ආරක්ෂාව කියන්නේ අපි විසින්ම සලස ගන්න ආරක්ෂාව තමයි ස්වයං ආරක්ෂාව. ඒ කියන්නේ වැරද්දක් වෙන්න කලින් වළක්වා ගැනීම තමයි ස්වයං ආරක්ෂාව. වැරද්දක් වෙන්න කලින් වළක්වා ගන්න පුළුවන් හින්දා ඇති විය හැකි මූල්‍ය සහ ශාරීරික හානි කියන එක ගොඩක් අඩුයි. හරි කොහොමද අපි පරිගණකයක් මිලදී ගන්නකොට හැසිරෙන්නේ? පළවෙනි එක සන්නම පිළිබඳව සැලකිලිමත් වීම. බ්‍රෑන්ඩ් එක ගැන අනිවාර්යෙන් බලන. හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් හානිය අවමයි. සන්නම පිළිබඳව සැලකිලිමත් වීම. සන්නම පිළිබඳව සැලකිලිමත් වීම. right ඊට පස්සේ තව වගකීමේ කාලය පිළිබඳව සැලකිලිමත් වීම. වගකීමේ කාලය පිළිබඳව සැලකිලිමත් වීම. වගකීමේ ස්වභාවය පිළිබඳව සැලකිලිමත් වීම. භාණ්ඩයට භාණ්ඩයක් දෙනවද කැඩිච් එක රිපෙයාර් කරලා දෙනවද? වගකීමේ ස්වභාවය පිළිබඳව සැලකිලිමත් වීම. මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වීම. ඒ වගේම ප්‍රශ්න අසා ගැටලු निराකරණය කිරීම. ඒතර තමයි විචාරාත්මක අවබෝධයෙන් තව වැඩ කරන්න පුළුවන්. ප්‍රශ්න අසා ගැටලු निराකරණය කර ගැනීම. නේ මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඉතින් තද වෙනවනේ උන්ට. අයි මේකේ මවුස් එක නැති වුණොත් එහෙම වහලේ දුවන මීයක් අල්ලලා ගහන්න බැරිද? උගේ නැට්ට දාලා ඒක මේව කරන්න බැරිද කියලා එහෙම අහන්න එපා. ඒ වගේ මෝඩ ප්‍රශ්න අහන්න නැතුව වැදගත් ප්‍රශ්න ටිකක් අහනවා. ඊට පස්සේ තව පරිගණක පිළිබඳ දැනුම ඇති පාර්ශවයක් සමග වෙළඳසලට ගොඩවීම. ටිකක් දන්නගෙන යාළුවෙක් එක්ක යනවා. ඌ නිකන් බිල් ගේට්ස්ගේ පුතා වගේ. පරිගණක කඩේ කාට එපා වෙන ප්‍රශ්න අහනවා. හරි? පරිගණක පිළිබඳ දැනුවත් පාර්ශවයක් සමග කඩේට ගොඩවීම. වෙළඳසැලේ ප්‍රතිරූපය පිළිබඳව සැලකිලිමත් වීම. දැන් හොඳ තැනකින් නේද? ඔය හොඳ ප්‍රසිද්ධ ආයතන වලින් ගන්නකොට සාමාන්‍යයෙන් වංචා වෙනවා අඩුයි. වෙළඳසැලේ ප්‍රතිරූපය පිළිබඳව සැලකිලිමත් වීම. right. ඒකේ නමය අහනවා ඔබ විසින් දේශීය අමුද්‍රව්‍ය භාවිත කර මේ දේ දහනය වන ඖෂධයක් නිර්මාණය කරලා තියෙනවා. නව ඖෂධයක් නිසා එය මිලදී ගැනීමට පාරිභෝගිකයෝ කිසියම් මැලිකමක් දක්වනවා. එම නිසා එහි පාරිභෝගික විශ්වාස තහවුරු කිරීමට ඔබට කළ හැකි ක්‍රියාමාර්ග 4ක් තහවුරු කරන්න කියලා කියනවා. මේ අලුත් ඖෂධයක් නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පාරිභෝගික මැලිකමක් දක්වනවා. මේ දේ දහනය වෙලා ඔක්කොම මේ දේ ගිහිල්ලා අන්තිමට ඇටසැකිල්ලක් වෙයිද කිලිවල. ඊට පස්සේ තමන් ගනි වෙසක් කාලෙදී පෙන්නන මේ බූතු ගුහාවක ඇටසැකිල්ලකට ගනි. ඒක නිසා මිනිස්සු බයයි ඉතින්. ඒතර මොනවාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග 4ක්? ප්‍රමිති ලාංඡනයක් ලබා ගැනීම. ප්‍රමිති ලාංඡනයක් ලබා ගැනීම. තව විස්තරාත්මකව ලේබල් කිරීම. විස්තරාත්මකව ලේබල් කිරීම.
ඒ වගේම ආකර්ෂණීය ඇසුරුමක් භාවිත කිරීම. ආකර්ෂණීය ඇසුරුමක් භාවිත කිරීම. ආකර්ෂණීය ඇසුරුමක් භාවිත කිරීම. ඊට පස්සේ බලධාරී ආයතන තුල ලියාපදිංචි කිරීම. උදාහරණ සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා ලියන්න. බලධාරී ආයතන තුල ලියාපදිංචි කිරීම. උදාහරණ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඊට පස්සේ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති පාර්ශවයක් ලබා තහවුරු කිරීම. ඒක තහවුරු ප්‍රචාරණයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ලබා. සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති පාර්ශවයක් ලබා තහවුරු කිරීම. තහවුරු කිරීම. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රදේශය 10. ඔයාගේ ප්‍රදේශයේ පාරිභෝගික ආරක්ෂණ සමිතියක් පිහිටුවීමට අදහස් කරගෙන ඉන්නවලු. ඒට මූලිකව ඔබ විසින් කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරන්න කියනවා. කණ්ඩායමක් එක්කහු කළා පාරිභෝගික අධිකාරියෙන් අපි ඇප්ලිකේෂන් එකක් කරගෙන ඒ ඇප්ලිකේෂන් එක පුරවලා පාරිභෝගික අධිකාරියට යවන්න ඕන. යවුවාම ඒගොල්ලෝ ඒකට නීත්‍යානුකූල සමිතියක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්නවා. මම ලියන්නේ. සමාජිකයින් සංඛ්‍යාවක් එකතු කර සමාජිකයින් සංඛ්‍යාවක් එකතු කර දාහතක් ඉන්න ඕනේ ඒකේ නිලධාරී මණ්ඩලයත් එක්ක සමාජිකයින් සංඛ්‍යාවක් එකතු කර නියමිත නිලධාරී මණ්ඩලය පත් කර නියමිත නිලධාරී මණ්ඩලය පත් කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඒ නීත්‍යානුකූලව ලියාපදිංචි කළ යුතුයි. ඒ නීත්‍යානුකූලව ලියාපදිංචි කළ යුතුයි. right හරි බලන්න පුතාලා 11 වෙනි ප්‍රශ්න තියෙනවා පහත දැක්වෙන අවස්ථාවලදී පාරිභෝගිකයා කඩ කරන වගකීම් මොනවද කියලා අහනවා. පහත දැක්වෙන අවස්ථාවලදී පාරිභෝගිකයා විසින් කඩ කරන වගකීම් මොනවද කියලා අහනවා. එකක් තමයි බොරලැස්කමුව බස් රථයේ ඇවිසිතා මගියකෝ බොරැල්ල බස් රථයට ගොඩ වී අතරමඟදී මග වැරදී කොන්දොස්තරයාට බයිනෝ. නිදාගෙන ගිහිල්ලා හරිද ඇහැරුණාම තමන්ට හුරු පුරුදු වටපිටාව නෙමෙයි. මිනිහා වටපිට බලනවා ඉවරයක් නැහැ. දැන් මිනිහට හුරු නැහැ. මිනිහා ඊට පස්සේ කියලා කොන්දොස්තරට බයිනවා මේ කොහෙද ඔය මේ යන්නේ කියලා. කොන්දොස්තර අහනවා ඔයාට කොහෙටද යන්න ඕනේ කියලා. එයා කියනවා බොරලැස්කමුව කියලා. හරිද ඊට පස්සේ කොන්දොස්තර කියනවා මේ බොරලැස්කමුව නෙමෙයි බොරැල්ල බස් එක කියලා. එතකොට මගියා කළා තියෙන යන්තම් ටවුන් එකේදී බස් එකේ බොයන්න දැකලා බස් එකට නැගලා. බොයන්න විතරයි බොයන්නෙන් එන්නේ බොරලැස්කමුව විතරද? තව ඕන තරම් බස් තියෙනවා. ඒතකොට පාරිභෝගිකයා මොකද කළා තියෙන්නේ විචාරාත්මක අවබෝධය කියන වක්කීම කඩ කළා. විචාරාත්මක අවබෝධය උත්තරයට එන්නේ. සිනමා ශාලාවක කිසියම් අයක දුම් වැටියක් පාලනය කරනවලු අනිත් අය බැනලා ඔයි තනියෙන් බොන්න එපා අපිටත් දීලා බොනවා කියලා එම්ම බැනලා. ඒව නෙමෙයි බැනලා එලෝලා. ඒ කියන්නේ සමාජය පිළිබඳව එයා සැලකිලිමත් වෙලා නැහැ. සමාජය පිළිබඳව සැලකිලිමත් වීම.
ප්‍රදේශයේ පාරිභෝගික ආරක්ෂණ සමිතියට සම්බන්ධ වීමට යයි ඔබට කීප වතාවක් ආරාධනා කරත් ඔබ ඊට මැලිකමක් දැක්වීය. ඒතර ඔයා සහයෝගීතාවය එක්සත් වීම සහයෝගීතාවය කියන වක්කීම කඩ කරනවා. ඒ වගේ ඔබගේ නිවසේ එකතු වන කැලිකසර සියල්ලම ඔබ අවට පිටි විශාල කාණුවකට දැමීම නිසා වැසි දිනයන් වලදී ජලය අවිධිමත් ලෙස එක්රැස් වෙනවා. පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙලා නැහැ. ප්‍රදේශයේ පවත්වාගෙන කර්මාන්ත ශාලාවකගේ සිදුවන පරිසර හානිය සඳහා පෙස්සමක් අත්සන් කිරීමට සූදානම් වන අතර ඔබගේද අස්සන එකට ගන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයා ක්‍රියාකාරී සහභාගීත්වය කියන වක්කීම ඉටු කරන්න ඕනේ. ක්‍රියාකාරී සහභාගීත්වය තත් ක්‍රියාශීලී සහභාගීත්වය. right පහත දැක්වෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ සිදු කරලා තියෙන වැරදි කීපයක්. ඒවා කවර වර්ගයේ වැරදිදයි දක්වන්න කියලා කියනවා. කවර වර්ගයේ වැරදිදයි දක්වන්න. පළවෙනි එක රුපියල් 100කට භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයෙකුට බිල්පතක් ලබා නොදීම. රුපියල් 100කට භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයෙකුට බිල්පතක් ලබා නොදීම. මොකද උත්තරේ? රිසිට්පත් ලබා නොදීම. ඒක තමයි වැරද්ද. රිසිට්පත් ලබා නොදීම. වාහනේ නතර කිරීමට හැකියාව ඇත්තේ හෝටලෙන් කෑම ගැනීමට අපේක්ෂිත අයට පමණක් බව සඳහන් කිරීම. අරන් යන අයට වාහනේ නතර කරන්න දෙන්නේ. කාලය යනවා නම් වාහනේ නතර කරන්න දෙනවා. හරි. එහෙනම් මොකද්ද? කොන්දේසි සහිතව අලෙවි කිරීම. ඊට පස්සේ පැරණි මිල දර්ශනයේ ප්‍රදර්ශනය කර නව මිල ගණන් යටතේ අලෙවි කිරීම මොකද්ද? මිල දර්ශනයේ ප්‍රදර්ශනය නොකිරීම. මිල දර්ශනයේ ප්‍රදර්ශනය නොකිරීම. භාණ්ඩ අතිශෝක්තියකින් ප්‍රචාරය කළ අලෙවි කිරීම මොකද්ද වැරද්ද? මොන ගණේ වැරද්දක්ද? පාරිභෝගිකයන් නොමග යැවීම. පාරිභෝගිකයන් නොමග යැවීම. ඊට පස්සේ ප්‍රදර්ශනයේ තබා ඇති ඇතැම් භාණ්ඩ විකිණීමට නොහැකියයි ඇඳුම් අලෙවි කරන වෙළඳක පැවසීම. ඒ කියන්නේ යා ඩමි වලට අන්දලා තියෙන ඇඳුම් අපි ඒ ඩමි ඇඳුම ඩමි කියන්නේ ප්ලාස්ටික් මේ අර මෙහෙම ඕම ඉන්නේ ඩමියා ඒකේ ඇඳුම දෙන්නේ කොහම එයා කියන දෙන්නේ නැහැ කිලිවල නේ. ඒතර එහෙම දෙන්න බෑ කියලා කියන්න බෑ යාට. එහෙම දෙන්න බැරි නම් ඒක අනිවාර්යෙන් ඒ ඇඳුම තියෙන තැන ගහන්න ඕන. මේ විකිණීමට නොව ප්‍රදර්ශනය සඳහා පමණි කිලිවල. එහෙම ඉතින් වෙළෙන්දෝ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ අභ්‍යාසෙ තිබ්බට. වෙළෙන්දෝ ඇඳුම් නැත්තම් තමන් ඇඳන් ඉන්න තරම හරි ගලවලා අඩු ගන්නට දෙන්න තමයි වෙළෙන්ද බලන්නේ. බිස්නස් එකක් කියලා කියන්නේ ඒකනේ. එහෙම ගලවලා අන්ඩර්වෙයාර් එක පිටින් වඩලා ඉන්න වෙන කරන්න දෙයක් නැහැ. එච්චර බිස්නස් එකට බහින්න ඕන බහින්න ඕනේ ඒ විදිහට. එහෙනම් මොකද්ද මේක? විකිණීමට තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම. විකිණීමට තබා ඇති භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම. right ඊට පස්සේ මිල පාලනය කර ඇති කුකුල් මස් කිලෝ එකක් එම මිලට වඩා වැඩිපුර අලෙවි කිරීම මොකද්ද? නියමිත මිල ගණන් ඉක්මවා අලෙවි කිරීම. වැරද්ද ඒකයි. නියමිත මිල ගණන් ඉක්මවා අලෙවි කිරීම. ඒකයි වැරද්ද. right හොඳයි. 13 වෙනි ප්‍රශ්නට යමු. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හිමි වෙලා තියෙන බලතල 4ක් නම් කරන්න කියලා කියනවා. පාරිභෝගික අධිකාරියට හිමි වෙලා තියෙන බලතල 4ක්. එකක් තමයි වෙළෙන්දන්ගේ පරිශ්‍රයට අතුල් වීම සහ පරීක්ෂා කිරීම. වෙළෙන්දන්ගේ පරිශ්‍රයට අතුල් වීම සහ පරීක්ෂා කිරීම. වෙළඳුන්ට එරෙහිව දඩ නියම කිරීම අවවාද කිරීම. වෙළඳුන්ට එරෙහිව දඩ නියම කිරීම අවවාද කිරීම. අවවාද කිරීම. ඊට පස්සේ වෙළඳුන්ගෙන් විවිධ තොරතුරු විමසීම. ඒ විමසන තොරතුරු දෙන්න ඕනේ. වෙළඳුන්ගෙන් විවිධ තොරතුරු සපයන ලෙස නියෝග කිරීම. වෙළඳුන්ට විවිධ තොරතුරු සපයන ලෙස නියෝග කිරීම. ඊට පස්සේ අධිකාරී විසින් නියම කර ඇති කොන්දේසි කඩ කර ඇද්දැයි පරීක්ෂා කිරීම සහ
අධිකාරිය විසින් නියම කර ඇති කොන්දේසි කඩ කර ඇද්දේ පරීක්ෂා කිරීම සහ එසේ කර ඇතනම් ඒබාට එරෙහිව නීතිමය පියවර ගැනීම right 14 බලන්න තරඟ විරෝධී චර්යාවක් ලෙස කුමක් අදහස් වන්නේද කියලා අහනවා. දරුවනේ තරඟ විරෝධී චර්යාවක් කියන එකකින් අදහස් වෙන්නේ මොකද්ද? තරඟ විරෝධී චර්යාවක් කියන එකකින් අදහස් වෙන්නේ සාධාරණ තරඟයේ උල්ලංඝනය කරමින් සිදු කරන ඕනෑම ක්‍රියාකාරකමකට අපි කියනවා තරඟ විරෝධී චර්යාවක් කියලා. ඒ තරඟ විරෝධී චර්යාවන් සිදු කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ලංකාවේ තරඟ විරෝධී චර්යාවන් පිළිබඳව විමර්ශනය කළා ඒවට එරෙහිව කටයුතු කරන්න තියෙනවා වෙනම ආයතනයක්. මොකද්ද? පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව කියන ආයතනය. මෙහෙම ලියන්න. සාධාරණ තරඟයේ උල්ලංඝනය කරමින් සිදු කරන ඕනෑම ක්‍රියාකාරකමක් තරඟ විරෝධී චර්යාවකි. එවැනි දෑ සිදු කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඒවා විමර්ශනය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව පිහිටුවා ඇත. හරි. ඊට පස්සේ අපෙන් අහනවා නිශ්චිත භාණ්ඩ යනුවෙන් අදහස් වන්නේ කුමක් දේශනා උදාහරණ 4ක් නම් කරන්න කියලා. පුතාලා නිශ්චිත භාණ්ඩ කියලා කියන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අවසරයකින් තොරව මිල වැඩි කරන්න බැරි භාණ්ඩ තමයි නිශ්චිත භාණ්ඩ කියලා කියන්නේ. සරලව කිව්වොත් මිල පාලනය කරලා තියෙන භාණ්ඩ. මෙලියන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අවසරයකින් තොරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අවසරයකින් තොරව මිල වැඩි කළ නොහැකි භාණ්ඩයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අවසරයකින් තොරව මිල වැඩි කළ නොහැකි භාණ්ඩයි. නොහැකි භාණ්ඩයි. උදාහරණ කුකුල් මස්, තිරිඟු පිටි, කිරි පිටි, සිමෙන්ති, ගෑස්, පෙට්‍රල් ඒ වගේ ඒවා කාලීනව වෙනස් වෙනවා. ඉතින් ඒ ඕනම අවස්ථාවක පාරිභෝගික අමාත්‍යවරයාට පුළුවන් අනිවාර්යයෙන්ම නිශ්චිත භාණ්ඩ විදිහට ඕන එකක් නම් කරන්න. අල්ල ලුණු පරිප්පු ඕන එකක් නම් කරන්න පුළුවන්. සාමාන්‍ය ඔය දැන් කිව්ව භාණ්ඩ සාමාන්‍ය නැස් වෙන්නේ නැති භාණ්ඩ. 16 පාරිභෝගික අධිකාරියේ පෙනී සිටින්නේ පාරිභෝගිකයන් සඳහා පමණක් නොවේ. ඒ ප්‍රකාශය ඒ පෙනී සිටින අනිකුත් පාර්ශ්වයද නම් කරමින් මේ ප්‍රකාශය සනාථ කරන්න. ඇත්තටම පාරිභෝගික අධිකාරිය කියලා කිව්වට ඒගොල්ලෝ වෙලෙන්දු වෙනුනුත් පෙනී සිටිනවා. දැන් උදාහරණයක් තමයි දැන් වෙලෙන්දන්ට සමහර වෙලාවට ওই නිශ්චිත භාණ්ඩ දැන් අපි ඔය කතා කරමු නිශ්චිත භාණ්ඩ කියන්නේ මිල පාලනය කරලා තියෙන භාණ්ඩවල මිල කාලීනව වැඩි කරන්න අවසර දෙනවා. ඒ වෙලෙන්දු ගැන හිතලා තමයි ඒක කරන්නේ. අනිත් එක තමයි තරඟකාරී ලෙස මිල ප්‍රවර්ධනය කරනවා කියලා ඒකට කියන්නේ. අනිත් එක තමයි අසාධාරණ තරඟකාරීත්වය වළක්වා ගැනීම වගේ දේවල් සඳහා අනිවාර්යෙන් පාරිභෝගික අධිකාරිය කියන එක පෙනී සිටිනවා. මෙම ලියන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිතරම කෙටි කරලා ලියන්නේ. කොච්චර ලියන්නවද පාරිභෝගික කටයුතු කියලා ඉවරලා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරිකයින් වරහන් තුල ලියන නිෂ්පාදකීන් හා වෙළඳුන් කියලා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වරහන් තුල ලියන නිෂ්පාදකීන් හා වෙළඳුන් කියලා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිෂ්පාදකීන් හා වෙළඳුන් වෙනුවෙන්ද පෙනී සිටී. වෙනුවෙන්ද පෙනී සිටී. පෙනී සිටී. උදාහරණයක් ලෙස ව්‍යාපාරිකයින් අතර සීමාකාරී ගිවිසුම් පාලනය ඒකාධිකාරී වැළැක්වීම ව්‍යාපාරිකයින් අතර සීමාකාරී ගිවිසුම් පාලනය ඒකාධිකාරී වැළැක්වීම ඒකාධිකාරී වැළැක්වීම තරඟකාරී ලෙස මිල ප්‍රවර්ධනය කිරීම යනාදිය. තරඟකාරී ලෙස මිල ප්‍රවර්ධනය කිරීම යනාදිය. right හරි ඊළඟ ප්‍රශ්නය අහනවා පාරිභෝගික අධිකාරියේ ක්‍රියාකාරකම් ව්‍යාපාරවලට වැදගත් වන ආකාර හතරක් නම් කරන්න. ඒ කියන්නේ පාරිභෝගික අධිකාරියේ තිබීම කියන එක ව්‍යාපාරිකයට උපකාරයක් වන ආකාරය තමයි නම් කරන්න කියලා කියන්නේ. හරි මෙන්න ලියන්න. අධිකාරිය සපයා ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමෙන් අධිකාරිය සපයා ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමෙන් නාස්‍ය අවම වී ලාභදායකත්වයේ වර්ධනය වීම
නාස්‍ය අවම වී ලාභදායකත්වයේ වර්ධනය වීම. ඊට පස්සේ ඊළඟ එක පාරිභෝගික විශ්වාසවන්තභාවය වැඩි කර ගැනීමට පාරිභෝගික විශ්වාසවන්තභාවය වැඩි කර ගැනීමට උපකාර වීම. පාරිභෝගික විශ්වාසවන්තභාවය වැඩි කර ගැනීමට උපකාර වීම. ඊට පස්සේ වෙළඳ විෂමාචාර වලින් වැළකී සිටීමෙන් ආයතනයේ ප්‍රතිරූපේ වර්ධනය වීම. right ඊට පස්සේ ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන නෛතික තත්ත්වයන් අවම වීම. ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන නෛතික තත්ත්වයන් අවම වීම. ඊට පස්සේ ව්‍යාපාර අතර අනවශ්‍ය තරංගය අවම වීම. අනවශ්‍ය තරංගය අවම වීම. ඊළඟට අහිතකර ඒකාධිකාරී තත්ත්වය ඉවත් වීම. right 18 ප්‍රශ්නට යමු. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන තිබීමෙන් ව්‍යාපාරවලට කවර ප්‍රතිලාභ හිමි වේද කියලා අහනවා. ප්‍රමිති ආයතන තිබ්බහම ප්‍රධාන වශයෙන් ප්‍රමිති ආයතන කරන්නේ ප්‍රමිති ලාංඡන දෙන එකනේ. SLS ISO ඒ වගේ ඒවානේ. ඒවා තුලින් ලැබෙන ප්‍රතිලාභ තමයි ලියන්න වෙන්නේ. මේ ලියන්නේ SLS ලාංඡන පිරිනැමීම මගින් තරංගයට මුහුණ දීමේ හැකියාව වැඩි කිරීම. තරංගයට මුහුණ දීමේ හැකියාව වැඩි කිරීම. තව පාරිභෝගික පැමිණිලි අවම කර ගැනීමට වැදගත් වීම.
පාරිභෝගික පැමිණිලි අවම කර ගැනීමට වැදගත් වීම. එවැගේම ජාත්‍යන්තර ප්‍රමිත පිරිනැමීම නිසා විදේශ වෙළඳපළට ප්‍රවේශ විය හැකි වීම. තව නාස්‍ය අවම වී ඵලදායකත්වයේ ඉහළ නැංවීම. නාස්‍ය අවම වී ඵලදායකත්වයේ ඉහළ නැංවීම. නැත්නම් ලාභදායකත්වයේ ඉහළ නැංවීම. ඊට පස්සේ ආයතනයේ නිෂ්පාදන වලට රාජ්‍ය දෙස් විදෙස් පිළිගැනීම ලැබීම. දෙස් විදෙස් පිළිගැනීම ලැබීම. right ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නය අහනවා පුතා ස්වේච්ඡා SLS සහතික ලාංඡන ක්‍රමය සහ අනිවාර්ය SLS සහතික ලාංඡන ක්‍රමය අතර වෙනසක් පවතිනවද කියලා අහනවා. ස්වේච්ඡා SLS අනිවාර්ය SLS ලාංඡන කියලා කියන්නේ සමහර භාණ්ඩ තියෙනවා අපි කැමති උනත් නැතත් SLS ලාංඡනේ ගන්න ඕනේ. හරි අපි කැමති උනත් නැතත් SLS ලාංඡනේ ගන්න ඕනේ. දැන් SLS ලාංඡන කියන ඒවා දරුවනේ අපිට ඕනනම් බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. හරි? SLS ලාංඡනය කියන එක අපිට බෙදන්න පුළුවන් ස්වේච්ඡා ලාංඡන තියෙනවා, අනිවාර්ය ලාංඡන තියෙනවා. හරි? ස්වේච්ඡා ලාංඡන කියලා කිය අනිවාර්ය ලාංඡන කියලා කියන්නේ අපි කැමතුනක් නැතත් ඒ ලාංඡනේ අපි ගන්න ඕනේ. ඒ භාණ්ඩ වලට. වතුර බෝතල්, ජෑම්, කෝඩියල්, එතකොට උකු කළ කිරි ඊට පස්සේ මේ පළතුරු රසපාන පිළිගැන්වීමට සූදානම් පළතුරු බීම විදුලි බල්බ ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම SLS ලාංඡනය කියන එක ගන්න ඕනේ. ඒ අපි කැමතුනක් නැතත් දැන් සමහර ඒවා තියෙනවා ඒවට SLS ලාංඡනය ගන්න කියලා නැහැ. දැන් පාන් වලට SLS ලාංඡනය ගන්න කියලා නැහැ. අර තමන්ට කැමති නම් තමන්ගේ බේකරි නිෂ්පාදන වලට තමන්ම ප්‍රමිතියක් හදාගන්න ප්‍රමිතිය ආයතනයට පෙන්නලා ඒකට SLS ලාංඡනය ගන්න පුළුවන්. ඒක ස්වේච්ඡා ප්‍රමිතිය. මෙම ලියන්න. නිෂ්පාදකයා විසින්ම ප්‍රමිතිය සකසා නිෂ්පාදකයා විසින්ම ප්‍රමිතිය සකසා නිෂ්පාදකයා විසින්ම ප්‍රමිතිය සකසා ප්‍රමිති ආයතනයේ නිර්දේශ මත ප්‍රමිතිය සකසා ප්‍රමිති ආයතනයේ නිර්දේශ මත අනුමත කරගන්නා ප්‍රමිතියක් අනුමත කරගන්නා ප්‍රමිතියක් අනුමත කරගන්නා ප්‍රමිතියක් ස්වේච්ඡා සහතික ලාංඡනයක් වේ. ස්වේච්ඡා සහතික ලාංඡනයක් වේ. ඡේද කඩන්න. ප්‍රමිති ආයතනයේ විසින් නිර්දේශ කර ඇති ප්‍රමිති ආයතනයේ විසින් නිර්දේශ කර ඇති ඇතැම් භාණ්ඩ සඳහා
ඇතැම් භාණ්ඩ සඳහා SLS සහතිකය ලබා ගැනීම SLS සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර ඇත. අනිවාර්ය කර ඇත. එබැනි ලාංඡන අනිවාර්ය සහතික ලාංඡන ලෙස අනිවාර්ය සහතික ලාංඡන ලෙස හැඳින්විය හැක. right ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න 20 බලන්න SLS ලාංඡනය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු භාණ්ඩ 10ක් අහනවා. ලියමු අපි. උකු කළ කිරි මිල්ක් මේඩ් වගේ දේවල්. පළතුරු බීම ඊට පස්සේ විදුලි බල්බ පානීය ජල බෝතල් SLS ගන්න ඕනේ. හෙල්මට් අලුතෙන් ආවේ හෙල්මට් ඊට පස්සේ පළතුරු සාර යුෂ ඒ කියන්නේ අධිසාන්ද්‍ර යුෂ කියලා කියන්නේ jam ගෘහස්ත තාපක තැටි හොට් ප්ලේට් කියලා කියන්නේ විදුලි පහන් අල්ලු ස්විච් බෝඩ් විදුලි පහන් අල්ලු රාමු වානේ කෝණ right ඒ වගේම right විශේෂක ජාතික ප්‍රමිත පිරිවිතර යනුවෙන් කුමක් අදහස් වන්නේද කියලා අහනවා. පුතාලා මේ පිරිවිතර කියන එකෙන් අදහස් වෙන්නේ උස දිග බර පළල වගේ දේවල් තමයි පිරිවිතර කියලා කියන්නේ. ඒ පිරිවිතර සමහර භාණ්ඩ තියෙනවා. ඒ සමහර භාණ්ඩ වල උස දිග බර පළල වගේ පිරිවිතර නියම කරලා තියෙනවා. හරි? ආණ්ඩුව නියම කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රමිති ආයතන නියම කරලා තියෙනවා. ඒ උස බර ඒවා ඒ විදිහටම අනුගමනය කරන්න ඕන. ඒවා අනුගමනය කළා කියලා ඇගීමක් ලැබෙන්නේ නැහැ. හැබැයි කඩකලොත් අනිවාර්යෙන් දඬුවමක් ලැබෙනවා. ඒක ස්ත්‍රී දූෂණය වගේ තමයි. ස්ත්‍රිය දූෂණය නොකලට ඇගීමක් නැහැ. දූෂණය කළොත් දඬුවමක් තියෙනවා. දැන් මේවා කළාට ඇගීමක් නැහැ. නොකලොත් අනුගමනය නොකලොත් දඬුවමක් තියෙනවා. මෙම ලියන්න. දැන් ජාතික කොඩිය, බයිසිකලය, සබන් හරිද PVC නල ඒ වගේ ඒවා මේ අනිවාර්යෙන් මේ පිරිවිතර අනුව අදන්නම ඕනේ. මෙම ලියන්න. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් නිර්දේශ කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් නිර්දේශ කරන ලද
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශ කරන ලද භාණ්ඩයක තිබිය යුතුයයි නියම කර ඇති භාණ්ඩයක තිබිය යුතුයයි නියම කර ඇති උස දිග බර පළල ආදී උස දිග බර පළල ආදී මිනුම් දඬුය උදාහරණ ලියන්න බයිසිකල් ජාතික කොඩිය ගිනි පෙට්ටි ඒ වගේ ඒවා right 22 පස්සේ බලන්න මෙට්ට නිපදවන සුමුදු මහතා SLS ප්‍රමිතියක් ගන්න අපේක්ෂා කරගෙන ඉන්නවල ඒ මගින් අත්වන ප්‍රතිලාභ මොනවද කියලා අහනවා. යාට SLS ප්‍රමිතිය ගත්තාම ලියන්න තරඟ කිරීමේ හැකියාව වැඩි වීම. අනිත් මෙට්ටකාරයොත් එක්ක තරඟ කරන්න පුළුවන්. තරඟ කිරීමේ හැකියාව වැඩි වීම. ඇයි මේ ව්‍යාපාරික ප්‍රතිරූපය ඉහළ ගියාම තමයි එහෙම වෙන්නේ. වගේම සම්පත්නාස්සිය අඩු වී ලාභය වැඩි වීම. සම්පත්නාස්සිය අඩු වී ලාභය වැඩි වීම. ලාභය වැඩි වීම. ඒ වගේම පාරිභෝගික පක්ෂපාතීත්වය වැඩි වීම. පාරිභෝගික පක්ෂපාතීත්වය වැඩි වීම. තව ජාත්‍යන්තර ප්‍රමිත ලබා ගැනීම පහසු වීම. දේශීය ප්‍රමිතියක් තිබ්බාම ජාත්‍යන්තර ප්‍රමිත ගන්න එක පහසුයි. ජාත්‍යන්තර ප්‍රමිත ලබා ගැනීම පහසු වීම. ඊට පස්සේ තව පාරිභෝගික පැමිණිලි අවම කරගත හැක. පාරිභෝගික පැමිණිලි අවම කරගත හැක. right ඊට පස්සේ අහනවා ඒ සඳහා වූ ආයතනය තුල පවත්වාගත යුතු අවශ්‍යතා හතරක් නම් කරන්න කියලා. මෙහෙමයි භාණ්ඩය හොඳ වුණාට නේද ප්‍රමිත දෙන්නේ. දැන් ගෑනු ළමයා ලස්සනයි කියලා ඕගොල්ලන්ගේ ගෙදරින් කැමති වෙනවද ඒ ගෑනු ළමයා කසාද බඳිනවද? ඒක තමයි භාණ්ඩය හොඳ වුණාට දෙන්නේ ආයතනත් හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ෆැමිලිත් හොඳ වෙන්න ඕනේ. ගෑනු ළමයාගේ පවුලේ කට්ටියත් හොඳ වෙන්න ඕනේ. නැත්තම් කසාද බඳින දෙන්නේ නැහැ. ඒ වගේ තමයි. මනා කලමනාකරණයක් පැවතීම. මනා කලමනාකරණයක් පැවතීම. තත්ත්ව පාලනයේ යහපත් වීම. තත්ත්ව පාලනයේ යහපත් වීම. ඊට පස්සේ ඇසුරුම් සහ ගබඩා කරන ක්‍රම යහපත් වීම. ඇසුරුම් සහ ගබඩා කරන ක්‍රම යහපත් වීම. ඊට පස්සේ මනා සේවක පුහුණුවක් පැවතීම.
මනා සේවක පුහුණුවක් පැවතීම. මනා සේවක පුහුණුවක් පැවතීම. ඊට පස්සේ ක්‍රමානුකූල මිලදී ගැනීමේ ක්‍රම පැවතීම. ක්‍රමානුකූල මිලදී ගැනීමේ ක්‍රම පැවතීම. right. ඊට පස්සේ අපෙන් අහනවා දැන් SLS ලාංඡනය ලබා ගන්න මෙයා ඇප්ලිකේෂන් එකක් දාලා තිනවනේ මේ ආයතනෙට. ඒ සඳහා කවර පියවර මේ SLS ආයතන අනුගමනය කරයිද කියලා අහනවා. පළවෙනි එක තමයි ආයුධම් පත්‍රය ලබා ගැනීම. අංක 1 ආයුධම් පත්‍රය ලබා ගැනීම ඇප්ලිකේෂන් එක ගන්නවා. ආයුධම් පත්‍රය ලබා ගැනීම. අංක 2 ප්‍රාථමික කම්මල් පරීක්ෂණය සිදු කිරීම. ගිහිල්ලා බලනවා. කම්මලට ගිහිල්ලා බලනවා. ප්‍රාථමික කම්මල් පරීක්ෂණය සිදු කිරීම. පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම. මෙට්ටයක් දෙකක් අරගෙන යනවා ඉතින් නේ. කොටස් අරන් යනවා. මෙට්ටවල නිදාගෙන බලනවා. පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම. ඊට පස්සේ ද්විතීයික කම්මල් පරීක්ෂණය සිදු කිරීම. එතෙන්දී අවශ්‍යතා 12ක් තියෙනවා. ඒ අවශ්‍යතා 12ම සම්පූර්ණ වෙන්න ඕන. ද්විතීයික කම්මල් පරීක්ෂණය සිදු කිරීම. ඊට පස්සේ තව ද්විතීයික කම්මල් පරීක්ෂණය සිදු කිරීම. ඊට පස්සේ තව SLS කොන්දේසි සඳහා නිෂ්පාදකයා එකඟ කර ගැනීම. ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එකට සයින් කර ගන්නවා. SLS කොන්දේසි සඳහා නිෂ්පාදකයා එකඟ කර ගැනීම. right. ඊට පස්සේ ලාංඡනයේ පිරිනැමීම. අන්තිම එක ලාංඡනයේ පිරිනැමීම. right. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. පහත අවස්ථාවලදී ලබාගත යුතු ජාත්‍යන්තර ප්‍රමිතිය නම් කරන්න කියනවා. පහත අවස්ථාවලදී ලබාගත යුතු ජාත්‍යන්තර ප්‍රමිතිය නම් කරන්න. නෑ 23 ප්‍රශ්නේ. පාරිභෝගිකයෝ SLS ලාංඡන සහිත භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂා කරා. ඒට හේතු නම් කරන්න. එකක් ගුණාත්මක භාවය පිළිබඳව තහවුරුවක් තිබීම නිසා. එකක් ගුණාත්මක භාවය පිළිබඳව තහවුරුවක් තිබීම නිසා. තව වැඩි විශ්වාසයකින් මිලදී ගත හැකි වීම නිසා. වැඩි විශ්වාසයකින් මිලදී ගත හැකි වීම නිසා. වැඩි විශ්වාසයකින් මිලදී ගත හැකි වීම නිසා. ඊට පස්සේ අක්‍රමිකතාවයකදී ඉහළ නීතිමය රැකවරණයක් ලැබෙන නිසා. මොකද SLS උත් තියෙනවානේ. අක්‍රමිකතාවයකදී ඉහළ නීතිමය රැකවරණයක් ලැබෙන නිසා.
අක්‍රමිකතාවයකදී ඉහළ නීතිමය රැකවරණයක් ලැබෙන නිසා. ඊළඟ ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබෙන නිසා. ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබෙන නිසා. right ඊට පස්සේ ඒ 24 බලන්න පහත අවස්ථාවලදී ලබාගත යුතු ජාත්‍යන්තර ප්‍රමිතිය නම් කරන්න කියනවා. කුකුල් මස් සපනයනේදී ගන්න ඕන ISO 22000 ප්‍රමිතිය. එහෙම නැත්නම් ගන්න ඕන පුතා HACCP ප්‍රමිතිය. HACCP ප්‍රමිතිය. එක්කෝ ISO 22000 නැත්නම් HACCP ප්‍රමිතිය. තේකොළ යුරෝපා සංගමයට ඇවීමේදී ඒත් ඒ ප්‍රමිත දෙකම එක්ක ISO 22000 නැත්නම් HACCP. විදුලි උපකරණයක් නිපදවීමේදී ගන්න ඕන එනර්ජි රේටින් කියන එක. එනර්ජි රේටින්ග්ස් කියන එක. එනර්ජි රේටින්ග්ස්. සේවකයෝ ආකර්ෂණය කර ගැනීමේදී බෝඩ් එක දිහා බලන්න OHSAS ප්‍රමිතිය. OHSAS ප්‍රමිතිය. හරිත නිෂ්පාදනයක් ඉදිරිපත් කරනකොට ISO 14001 ප්‍රමිතිය. බේකරියකට GMP ප්‍රමිතිය ගොඩක් හොඳයි. GMP good manufacturing practices කියන එක. GMP ප්‍රමිතිය. 25 ප්‍රශ්න බලන්න. වරක මදුළු ටින් කර කල්තබාගත හැකි ආකාරයට සකස් කර ස්වීට් ජැක් නමින් යුරෝපීය වෙළඳපොළ ඉදිරිපත් කරන අපේක්ෂා කරන නිෂ්පාදකයෙකුට ලබා ගන්න පුළුවන් ජාත්‍යන්තර ප්‍රමිත 3ක් ආහාර සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිත 3 නම් කළ එක් ප්‍රමිතිය විස්තර කරන්න. right එලියන ISO 22000 ප්‍රමිතිය. ISO 22000 ප්‍රමිතිය. 22000 ඒක ඉස්සරහින් ලියන්න. සුරක්ෂිතව ආහාර නිපදවීම සහතික කරනු ලබයි. එච්චරයි ලියන්න ඕනේ. සුරක්ෂිතව ආහාර නිපදවීම සහතික කරනු ලබයි. සහතික කරනු ලබයි. ඊට පස්සේ HACCP ප්‍රමිතිය මම මේ උඩ ලිව්වේ HACCP ප්‍රමිතිය. HACCP ප්‍රමිතිය. ආහාරවල අඩංගු රසායන ද්‍රව්‍ය සංඛ්‍යාව ආහාරවල අඩංගු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය ආහාරවල අඩංගු රසායන ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව සහතිකයක් ඉදිරිපත් කරයි. ඊට පස්සේ GMP ප්‍රමිතිය මම මෙතන ලිව්ව GMP ප්‍රමිතිය. හොඳ නිෂ්පාදන පුරුදු පිළිබඳව සහතිකයක් ඉදිරිපත් කරයි. හොඳ නිෂ්පාදන පුරුදු පිළිබඳව සහතිකයක් ඉදිරිපත් කරයි. right 26 අපිරිසිදු ආහාර පාන අලෙවි කරන ඔබගේ උපකාරක පන්තියේ ආපන ශාලාවට විරුද්ධව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න. අපිරිසිදු ආහාර පාන අලෙවි කරන ඔබගේ උපකාරක පන්තියේ ආපන ශාලාවට විරුද්ධව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න. අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව මක් කරන්න පුළුවන්ද? දැනුවත් කරලා
ඔහු හරහා ආහාර පනත යටතේ නඩු පැවරීමක් කරන්න පුළුවන්. මෙම ලියන්නේ ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා PHI. ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ආහාර පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැක. ආහාර පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැක. right. එතකොට 9 වෙනි පිටුවේ තියෙන අන්තිම ප්‍රශ්නේ බලන්න ISO ප්‍රමිතියක් ලබා ගැනීමෙන් නිෂ්පාදකයට අත්වන ප්‍රතිලාභ මොනවද කියලා අහනවා. ප්‍රධානම ප්‍රතිලාභය තමයි ජාත්‍යන්තර වෙළඳපළට ප්‍රවේශ විය හැකි වීම. ප්‍රධානම ප්‍රතිලාභේ ජාත්‍යන්තර වෙළඳපළට ප්‍රවේශ විය හැකි වීම. ඊට පස්සේ දේශීය වෙළඳපළේ තරඟ කිරීමේ හැකියාව වැඩි වීම. මොකද දේශීය වෙළඳපළේ ඉන්නේ දේශීය ප්‍රමිත තියෙන වැඩිපුරම. දේශීය වෙළඳපළේ තරඟ කිරීමේ හැකියාව වැඩි වීම. තව ඉහළ ව්‍යාපාරික ප්‍රතිරූපයක් වර්ධනය වීම. ඉහළ ව්‍යාපාරික ප්‍රතිරූපයක් වර්ධනය වීම. තව සම්පත් නාස්‍ය අවම වීම. සම්පත් නාස්‍ය අවම වීම. right. වගේ වාසිය තියෙනවා. හරි අපි කෙටි ප්‍රශ්න ටික බලමු. පහත දැක්වෙන කරුණු වලින් පාරිභෝගික අයිතිවාසිකමක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. තුනනේ පාරිභෝගික වගකීම. පාරිභෝගික ජාත්‍යන්තර පිළිලා තියෙන බ්‍රිතාන්‍යයෙන් ලන්ඩන් 4. පාරිභෝගික ජාත්‍යන්තරයේ ප්‍රධාන වගකීම් වෙන්නේ උත්තරය අංක 1. විද්‍යුත් වාණිජ්‍යයේ සිදු නොවන පාරිභෝගික සමාචාරයක් නොවේ. 4. පහත් දැක්වෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම්ය. පාරිභෝගික ජාත්‍යන්තරයේ මගින් ඉදිරිපත් කරපු අයිතිවාසිකම් වන්නේ උත්තරයට එන්නේ E එනවා, F එනවා, H එනවා, C එනවා, E එනවා, F එනවා, H එනවා. C එනවා, E එනවා, F එනවා, H එනවා. ඒ උත්තරේ නෑ නේද ඒකේ? නෑ උත්තරේ පැත්තකින් ලියා ගන්න. රජයේ විසින් මූලික වශයෙන් සපුරාලන්නේ C. ජෝන් කෙනෙඩි ඉදිරිපත් කරපු අයිතිවාසිකම් වන්නේ නම් A එනවා, B එනවා, D එනවා, G එනවා. පාරිභෝගිකයෙකු තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගෙන භාවිත කරන ක්‍රමයක් නොවන්නේ 4. අහෝසි වූ පාරිභෝගික පනත තමයි පාරිභෝගික ආරක්ෂණ නීතිය F. පාරිභෝගික දිනය මාර්තු 15 E. ප්‍රධාන පාරිභෝගික පනත පාරිභෝගික අධිකාරී පනත B. ප්‍රමිත දිනය ඔක්තෝබර් 17. පාරිභෝගික අයිතිවාසිකමකි 5 උත්තරේ. නිශ්චිත භාණ්ඩ යනුවෙන් අදහස් වන්නේ 3. නිශ්චිත භාණ්ඩයක් වන්නේ 4. වර්තමානයේ පාරිභෝගිකයට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වීමට හේතුවක් නොවන්නේ 4.
මිල දැඩිකම කියලා කියන්නේ එක භාණ්ඩයක් මිලදී ගැනීමේ තීරණයේදී සාමාන්‍ය සැලකිලි නොගන්නේ. 4 සිරිත් තිරිත් වලට මිලදී ගන්න භාණ්ඩයක් දැක්වෙන කාණ්ඩයක් නොවේ. බුලත් ගන්නවා සිරිත් තිරිත් වලට. සිගරට් බුලත් ඇඳුම්. සිරිත් තිරිත් යන සාධකයේ මත මිලදී ගන්නා භාණ්ඩයක් දැක්වෙන කාණ්ඩයක් නොවේ. ඇඳුම් රතිඤ්ඤ බුලත්වල බුලත් සිරිතකට ගන්නවා. දෙවෙනි එකත් බුලත් සිරිතකට ගන්නවා. සිරිත් තිරිත් යන සාධකයේ මත මිලදී ගන්නා භාණ්ඩයක් දැක්වෙන කාණ්ඩයක් නොවේ. ඒ කියන්නේ භාණ්ඩයක් දැක්වෙන කාණ්ඩයක් නොවේ. ඇඳුම් රතිඤ්ඤ බුලත්. ඔය විදුලි උපකරණ කියන එක සිරිත් තිරිත් මත මිලදී ගන්න එක නෙමෙයිනේ. ඒතකොට අනිත් දෙකම සිරිත් තිරිත් මත ගන්න එක. ඒතර සිරිත් තිරිත් මත ගන්න භාණ්ඩයක් නොවන එක තමයි විදුලි උපකරණ තියෙන එක. 4 තීක්ෂණ පාරිභෝගිකය කියලා කියන්නේ 2 තීක්ෂණ පාරිභෝගිකයෙක් සලකා බලනවා කුමක් කෙදිනක කුමන ස්ථානයකින්ද කියන එක. 5 විවිධ අනපනත් පාරිභෝගික ආරක්ෂණ දාලා වෙනවා. පාරිභෝගික ආරක්ෂණයට අදාළ වෙනම පනත වෙන්නේ භාණ්ඩ විකිණීමේ ආඥා පනත. පාරිභෝගික අධිකාරී පනතේ අන්තර්ගත විධිවිධානයක් නොවේ. ඉතිරි මුදල් දීම අනිවාර්යයි කියන එක නෑ. 2 අධිකාරියට පැමිණිලි කළ හැකි අවස්ථාවක් නොවන්නේ මේකට උත්තරයක් නෙමෙයි ඔක්කොම පැමිණිලි කරන්න පුළුවන්. 20ට උත්තරයක් නැහැ රවුම් කරලා තියාගන්නේ. 21 කොන්දේස් සහිත අලෙවි කිරීමක් නිරෝධව දැක්වෙන්නේ. පහක් පොත් කියවල මිලදී ගන්න දෙන එක කොන්දේසියක් නෙමෙයි. පාරිභෝගික අධිකාරී බලතලයක් නොවේ. පහ භාණ්ඩ රාජසන්තක කරන්නේ උසාවියේ. පාරිභෝගික අධිකාරී ප්‍රධාන නිලධාරියා අධ්‍යක්ෂක ජෙනරාල් 2. අංකය තමයි 2003 අංක 9. 4 පාරිභෝගික පහක් දැක්වෙන ප්‍රකාශන සාබද්ධ ප්‍රකාශය වන්නේ 2 ගලපාන තියෙන තොල් සායම් විසවීම විලවුන් උපකරණ ඖෂධ පනත D. ආහාර ලේබල් නොයදීම E. නිශ්චිත මිල ඉක්මවීම A. කුමිනාශකය දීම B. 3 උත්තරේ. right එමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඔයගලන්ට දීපු 7 වෙනි පේපර් එක පිළිබඳව සාකච්ඡා කරමු. right අයබෝවන්.